ඉඩමකට හරි ගෙදරක බිල්ඩින් එකක් හරි මොකක් හරි හදනවා නම් අපි මේකට ඉන්වෙස්ට් කරන්න අපි ලෝන් ගන්නවා. ඒකට තමයි අපි කිව්වේ ඉන්වෙස්ට්මන්ට් කියලා. ඒකට කියනවා අපි ඩිමාන්ඩ් ෆෝර් කැපිටල් කියලා. ඊට පස්සේ සර්විස් තියෙනවා. සර්විස් තියෙන කාට ගාවද? සර්ප්ලස් යුනිට් තියෙන කා. ඒ කියන්නේ වැඩියෙන් සල්ලි තියන අය ගාව තියෙන ඒ සල්ලි තමයි මේ මෙයාලට ලෝන් වලට ණයට දෙන්නේ. මෙයාලට ලෙන්ඩර්ස්ලා මෙයාලා බරෝස්ලා කියලා හොඳට තියාගන්න. ඊට පස්සේ මේ සර්විස් තියෙන සර්ප්ලස් යුනිට් තියෙන අයම දෙන්නේ. ඒතර එයාලට කියනවා සප්ලයි ෆෝර් කැපිටල් කියලා. ඒතර මේ දෙන්න හමු වෙන තැන තමයි අපි කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක කියලා. ඉන්ට්‍රස්ට් රේට් එක තීරණය කරනකොට ක්ලාසිකල් තියරි එකේ බලපාන ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් සර්විස් විතරයි. ඒක මොකද තියාගන්න. ඊට පස්සේ කතා කරා ලෝනබල් තියරි ගැන. ලෝනබල් ෆන්ඩ් තියරි. එතකොට ලෝනබල් ෆන්ඩ් තියරි එකෙන් දැන් මේක ඩිමාන්ඩ් එකයි සප්ලයි ගැන කතා කරන්නේ. ඒතර මේකෙත් කතා කරනවා ඩිමාන්ඩ් එකයි සප්ලයි එක ලෝන් වලට බලපාන. ඒතර ඩිමාන්ඩ් එක ගැන කතා කරාට පස්සේ ඩිමාන්ඩ් එකට බලපාන හේතු තුනක් තියෙනවා. එකක් තමයි ඉන්වෙස්ට්මන්ට් එකයි ඩිස්සර්වින් එකයි හෝඩින් එකයි. ඒතර ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ ඒ කියන්නේ අර කිව් එකමයි. මේ ඉඩමක් හරි මේ බිල්ඩින් එකකට හරි මේ මැෂින් වලට හරි ඉන්වෙස්ට් කරන්න කට්ටිය ලෝන් ගන්නවා. ඩිස්සේවින් කියලා කිව්ව මිනිස්සු ආදායම ඉක්මව පරිභෝජනය කරනවා නම් ඒ පරිභෝජනය කරන්නත් ලෝන් ගන්නවා. ඊට පස්සේ හෝඩින් කියලා කිව්වේ පමණක් අය කැමති Taman ළඟ සල්ලි තියාගන්න. ඒකට ඒ හින්දා මිනිස්සු දැන් මේකද කියන්නේ මේ සේවින් එකයි ඩිස්හෝඩින් කියන සේවින් එකයි හෝඩින් කියන දෙකක්. ඒ කියන්නේ Taman ගාව අතිරික්ත මුදලක් තිබුණොත් ඉතුරු කරන එක වෙන එකක්. මේ හෝඩින් කියලා කියන්නේ Tamanගේ අර හදිසි අවස්ථාවකට හරි මොකක් හරි හේතුවක් මත කට්ටිය මේ ද්‍රව්‍යශීලතාවය පවත්වාගෙන යන ළඟ තියාගන්න කැමති නැහැ. ඒක තමයි හෝඩින් කියලා කිව්වේ. ඊට පස්සේ මේ ඩිමාන්ඩ් ටික හරි. ඒතකොට ඩිමාන්ඩ් ලෝන් වල ඩිමාන්ඩ් ෆන්ඩ් එකට බලපං සාධක ටික තමයි මේ ටික. ඒතකොට සප්ලයි එකත් බලන්න එපා. ඒතකොට ඒ සප්ලයි එකයි ඩිමාන්ඩ් එකයි ඒකට මොදාල් ටික ප්‍රොසෙන්ට් තමයි අපේ ඉන්ට්‍රස්ට් රේට් එක වෙන්නේ. ඒතකොට සප්ලයි එකට බලපාන හේතු තුනයි. ඩිස්ින් මේ ටිකේ ප්‍රතිවිරුද්ධයි. කොහොමද? ඩිස්ඉන්වෙස්ට්මන්ට් එකයි ඩිස්හෝඩින් එකයි සේවින්ග්ස් එකයි. ඩිස්ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ මිනිස්සු ඉන්වෙස්ට් කරන්න කැමති නැහැ. එයාලා ලෝන් දෙන්න තමයි කැමති වෙන්නේ. ඒක තමයි ඩිස්ඉන්වෙස්ට්මන්ට් කියලා කිව්වේ. ඩිස්හෝඩින් කියලා කියන්නේ මිනිස්සු සල්ලි ළඟ තියාගන්න කැමති නැහැ. එයාලා කැමති ණයට දෙන්න. සේවින්ග්ස් කියලා කිව්වේ මිනිස්සුන් ගාව වැඩිපුර සල්ලි තියෙනකොට එයාලා කැමති ලෝන් වලට දෙන්න. මේ ටික මොනවද තේරෙන්නේ නැතුව තියෙනවා අහන්න. ඒතර මේකෙදි යන්නේ මේ තියෙන්නේ ඩිමාන්ඩ් ෆන්ක්ෂන් තුන ටික. මේ ඉන්වෙස්ට්මන්ට් එකයි ඩිස්සේවින් එකයි ඩිස්හෝඩින් එකයි. මේ තියෙන සප්ලයි ටික. ඒ ටිකටම අදාළව එකතුව ඩිමාන්ඩ් එකයි ඉතින් සප්ලයි එක ක්‍රොස් කරන තැන තමයි අපි ගන්නෙ ඉන්ට්‍රස්ට් රේට් එක කියලා. හරිද? දැන් මේ ලෝනබල් ෆන්ඩ් තියරි එකේදී ලෝනබල් ෆන්ඩ් තියරි එකේ මේ ඩිමාන්ඩ් ෆෝර් ලෝනබල් ෆන්ඩ් කියලා තියෙනවා. දැන් බලන්න ඕනේ අපි මේ ඩිමාන්ඩ් ෆෝර් ලෝනබල් ෆන්ඩ් කියන එක චේන්ජ් වෙනවා. චේන්ජ් වෙන බලපාන සාධක මොනවද කියලා බලන්න. ඩිමාන්ඩ් ෆෝර් ලෝනබල් ෆන්ඩ් කියලා කියන්නේ මොකක්ද? අපි ලෝන් වලට කරන ඉල්ලුම. එතකොට කම්පැනි එකට ලෝන් එකක් ඕන නම් මොකද කරන්නේ? කම්පැනි එකට ලෝන් එකක් ඕන නම් මොකද කරන්නේ? කම්පැනි එකට ලෝන් එකක් ඕන නම් කරන්නේ මොකද්ද? බොන්ඩ් ඉෂුව කරනවා. कंपनी के लोन को मोदी बॉन्ड इशू करना बॉन्ड एक कंपनी इनका कोलगे लक्कली
මේකේ වටිනාකම රුපියල් 1000යි. ඒ කියන්නේ බොන්ඩ් එකේ ප්‍රයිස් එක රුපියල් 1000යි. ඒකට ඉන්ට්‍රෙස්ට් එකක් දෙනවා 10%. එතකොට මෙයාලා කියනවා අපිට දැන් මෙයාලගේ බොන්ඩ් මේ සල්ලි නෝනේ. මෙයාලා මේ සල්ලි වෙනුවට මේ බොන්ඩ් රුපියල් 1000 බොන්ඩ් ඉෂුව කරනවා. ඒතර මෙයාලට මොනවද හම්බ වෙන්නේ? මේ කොළ කෑල්ල දුන්නොත් මෙයාට සල්ලි හම්බ වෙන්නේ. හරිද? එතකොට 10% ඉන්ට්‍රෙස්ට් එකකුත් හම්බ වෙනවා. මේක හම්බ වෙනවනේ මේක දෙනවා හොඳේ. බොන්ඩ් ඉෂුව කරනවා මෙයා දැන් කම්පැනි එකක් කරන මොකද? සල්ලි ඕන නම් මෙයාලා බොන්ඩ් ඉෂුව කරනවා. බොන්ඩ් ඉෂුව කරනවා කියලා කියන්නේ මෙයාලා කොළ කෑල්ලක් කියලා මතක තියාගන්න. කොළ කෑල්ලක් නිකුත් කරනවා. ඒක නිකුත් කරාට පස්සේ දැන් මේ සර්ප්ලස් යුනිට් කියන අය ඉන්නවා. මේ සර්ප්ලස් යුනිට් කියන අය මෙයාලගේ මේ බොන්ඩ් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙයාලගේ සල්ලි දැන් ලක්ෂයක් කියලා ගන්න බොන්ඩ් වලට අදාළ මෙයාලගේ සල්ලි මෙයාන්ට මාරු වෙනක වෙන්නේ. එතකොට මෙයාලා මොකද කරන්නේ? ලෝන් එකක් ගත්තා සමානයි. මොකද මෙයාලා මේකට ඉන්ට්‍රෙස්ට් එකකුත් ගෙවන්න ඕනේ. එතකොට දැන් මේක සමානයි මොකටද එන්නේ? change for demand for loanable fund කිව්වත් එකයි bond මොකද්ද? demand bond supply. bond demand එකක් කරන්නේ මෙයාලා bond supply එකක් කරන්නේ loan උන්නා. bond supply එකක් කරන්නේ. පටලව ගන්න එපා. change of demand for loanable fund කියන්නේ මෙයාට loan ඕනි. loan ඕනි හින්දා මොකද කරන්නේ මෙයාලා? කම්පැනි මොකද කරන්නේ? bond ඕන්නාම මේ ණය වුණාම bond issue කරන්නේ. හොඳේ. ඒක එතකොට සමාන වෙනවා bond supply කියලා. bond supply curve කියලා තමයි මේක අඳිනකොට අඳින්නේ. හොඳේ. එතකොට දැන් change of demand for loanable fund එක කතා කරන්නේ. එහෙනම් අපි කතා කරන්නේ අපි යන්න මේ demand එකයි මේ supply එකයි කියනවනේ. මෙන්න මේක වෙනස් වෙන හැටි කතා කරන්නේ. හරිද? මේක එතකොට එහෙනම් bond supply curve කිව්වොත් හරි. එක්ක demand for loanable fund curve එක නැත්නම් මේක bond supply curve කිව්වොත් හරි. දැන් පටලවා ගන්න එපා මේක supply වෙලා මේක supply වෙන්නේ කොහොමද කියලා. හොඳේ. මේක වෙන්නේ loan වලට කරන demand එක. නැත්නම් මෙයාලා මොකද කරන්නේ? bond issue කරන එක කරන්නේ. bond issue කරනවා නම් bond supply නේ කරන්නේ. ඒ හින්දා bond supply එක මතක තියාගන්න. apa artinya nanti gini betul lah nanti kan kalau ini ya kalau ada ini apa හරිද? දැන් ඒකට බලන්න ඕනේ මේක චේන්ජ් වෙන බලපන්න ෆැක්ටර්ස් මොනවද කියලා. ෆැක්ටර්ස් තුනක් තියෙනවා. තුනක් විදිහට ගන්නවා දැනට. Profitability of investment. මෙයාලා ඉන්වෙස්ට් කරන්න වැඩියෙන් කැමති නම් මොකද වෙන්නේ? ඉන්වෙස්ට්මන්ට් එක ඉන්ක්‍රීස් වුණොත් මේක තමයි වේරියබල් එක. මේක වේරියබල් එක මේක උඩ මේ වේරියබල් එක ඉන්ක්‍රීස් වුණොත් මොකද වෙන්නේ?
මෙයාලා ඉන්වෙස්ට් කරන්න වැඩි කැමැත්තක් දක්වනවා නම් මොකද වෙන්නේ? අසෝරි. මේක වේරියබල්. මේක ඉන්ක්‍රීස් වුණොත් මොකද වෙන්නේ? සප්ලයි එකට මොකද වෙන්නේ? සප්ලයි එකට. නදින්න. අපි ඉන්වෙස්ට්මන්ට් එක වැඩි කරනවා. ඉන්වෙස්ට්මන්ට් වැඩි කරනවා. ක්වොන්ටිටි එක මොකද වෙන්නේ? ක්වොන්ටිටි එක වැඩි වෙනවා. ක්වොන්ටිටි එකත් එනවා. ඉන්ක්‍රීස්. එහෙනම් දැන් පේනවනේ කෙලින්ම මේ කොහෙද shift වෙන්නේ? අර කොහෙද shift වෙලා තියෙන්නේ? ඉන්වෙස්ට්මන්ට් එක වැඩි වෙනකම ලෝන් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් right word shift වෙලා තියෙනවා. profit එක අදහස් නැහැ. ඒක ඉන්වෙස්ට්මන්ට් එකට ඉන්වෙස්ට්මන්ට් කරාම ලාභය වැඩි ඒ අදහසක් තියෙනවා. දෙවෙනි එක expected inflation. Variable is the expected inflation. මේක උදාහරණේ ඉන්ෆ්ලේෂන් එක කියලා හිතන්න ඕනේ. කොරෝනා කාලේ වාහන වල මොකද වුනේ? මිල ගණන් එකපාරම මොකද වුනේ? වැඩි වුණා. දැන් වාහන ශ්‍රේෂ්ඨ ඉන්න එක්කෙනෙක් නම් එයා අනිවාර්යෙන් දන්නවා වාහන ආනයනය කරන්න නැති වෙනකොට මේකේ මේ ඩිමාන්ඩ් එක ඒ මිල වැඩි වෙනවා කියන්නේ. හරිද? ඒ වගේ වෙලාවට ඒ ශ්‍රේෂ්ඨ ඉන්න කෙනෙක් නම් මේක මොකද කරන්නේ මෙයාලා? වාහන ගොඩක් අරන් තියාගන්න. ඒක තමයි මේක කරන්නේ. ඉන්ෆ්ලේෂන් එකක් වෙලාවට. ඒ කියන්නේ අනාගතයේදී උද්දමනයක් ඇති වෙයි කියලා හිතනවා නම් මෙයාලා මොකද කරන්නේ? දැන් මේ ධම්ම බඩු ගොඩක් ප්‍රෙස් කරලා තියාගන්න කැමති. එහෙනම් මොකද කරන්නේ? දැන් සල්ලි නැත්තම් ලෝන් වලට කරන ඉල්ලුම වැඩි කරනවා. එහෙනම් මේකේ expected inflation එක increase වුණොත් උද්දමනය අනාගතයේදී ඉහළ යනවා නම් quantity ණය වලට තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? ඒකත් එනම් වැඩි වෙනවා. එහෙනම් shift වෙන කොහෙද තමයි? ඒකත් right වලට shift වෙනවා. තුන්වෙනි එක තමයි government deficit එක. government deficit එක. රජයට මුදල් හිඟයක් තියෙනවා. රජයට මුදල් හිඟයක් තියෙනවා. රජය මොකද කරන්නේ? මොනවද නිකුත් කරන්නේ? නිකම් බොන්ඩ් මොන බොන්ඩ් නිකුත් කරන්නේ රජය? ट्रेजरी बोल मतलब भांडागार बिल पत्ता में राज्य निकुत कराने राज्य निकुत करने देखा है भांडागार बिल पत्तू भांडागार बंद करो ट्रेजरी बिल नहीं ट्रेजरी बॉन्ड होते भांडागार बंद कर में क्या निकुत कराने राज्य तो कोट राज्य ने साली मदीना राज्य क्या मदी में बॉन्ड इशू करा राज्य का साली दिया था ये हमें गवर्नमेंट डेफिसिट राज्य का आरमुदाल हिंगे आती है ना ये आरमुदाल हिंगे इंक्रीज होने को मदद आरमुदाल हिंगे වැඩි වෙනවා නම් ණය වලට කරන ඉල්ලුම වැඩි කරනවා ඉන්ක්‍රීස් වෙනවා එහෙනම් බොන්ඩ් සප්ලයි කොහෙද දැන් 5 ටෝට් shift එක මම පැහැදිලි මේ වේරියබල් තුනම වෙනස් වුණ ගමන් මේක වෙන්නේ බොන්ඩ් ඩිමාන්ඩ් කර්ව් එක නැත්තම් බොන්ඩ් ඩිමාන්ඩ් වල බොන්ඩ් සප්ලයි කර්ව් එක බොන්ඩ් සප්ලයි කර්ව් එක right towards shift වෙනවා
Seka. Seka. Itu kayaknya Bantuan. ini kalau penalti. Gitu. Berarti Ada ya? Tahu di mana tu? Yang mana? Hah? rate of interest rate. Loan Bagaimana? Memang kita yang sangat memang ini kan mau kan ini akses kan. Orang orang mulai bang cari yang lihat tadi tidak mangkak. loanable demand curve बोलना सप्लाई විනා ඒක පොඩක් කියලා මොකද අර මේ බාන්කෝ එක සප්ලයි මේ වෙනස demand for loanable නේ එතකොට මේ curve එක අපි නම් කරේ ඉස්සෙල්ලා කොහොමද loan වලට තියෙන ඉල්ලුම් රේඛාව හරි demand for loanable fund හරිද දැන් කම්පැනි කරන එක මේ කරන්නේ කම්පැනි කරන්නේ loan ඕන ගම මොකද කරන්නේ ණය ගන්න නැතුව මෙයාලා කරනවා bond issue කරනවා එතකොට මෙයාලට loan ඕන නම් bond issue කරනවා නම් මොකද bond supply එකක් කරන්නේ ඒක supply කරන්නේ කවුරුද deficit තියෙන නිසා bond supply කරනවා loan එකක් ඕනියයි තමයි මේ bond supply එකක් කරේ එහෙනම් bond supply කරනවා කියලා කිව්වත් එකයි මේ loan වලට demand එකක් කියලා කිව්වත් එකයි අතන ඔතන මේ කර්ව් එකේ ඇතුලේ ලෝන් වලට ඩිමාන්ඩ් එක. කර්ව් එකෙන් අයින් ලෝන් වලට ඩිමාන්ඩ් එක අදින්නේ. කර්ව් එකෙන් අදින්නේ loan වලට දෙන demand එක කිව්වත් එකයි supply bond කියලා කිව්වත් එකයි. මේකේ අනිත් පැත්ත දැන් මේකේ less profitability of investment එකක් දුන්නොත් මොකද වෙන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් කරන හැකියාව ඉන්වෙස්ට්මන්ට් එකෙන් ලැබෙන profitability එක එන්නෙන්නම අඩු වෙනවා හරි ඒක කියන්නේ less profitability of investment කියලා තිබුණොත් හරිද මේ ඉන්වෙස්ට් කරන්න තියෙන ඉන්වෙස්ට්මන්ට් එකෙන් අනාගතයේ ලැබෙන ලාභය අඩුයි කියලා දැන් හිතුවොත් හරිද ඉන්වෙස්ට්මන්ට් වලින් කරලා තියෙන ලාභය එන්න අනාගතයේ අඩුයි කියලා හිතුවොත් මොකද වෙන්නේ මෙයා සප්ලයි මොකද කරන්නේ ණය ගන්නවා අඩු කරනවා ඉන්වෙස්ට්මන්ට් වල යෙදෙන්නේ නැත්නම් මෙයා ණය ගන්න එක අඩු කරන එකනේ කරන්නේ එහෙනම් මේක ඩික්‍රීස් වෙනවා ඒ වෙලාවට මේක ඩික්‍රීස් වෙනවා එතකොට මේක shift වෙන්නේ කොහෙද left වලට shift වෙන්නේ උදේ ඒටිකේ මේකේ අනිත් පැත්ත මේක less probability of investment කිව්වත් ඒක මේක අනිත් පැත්ත වෙන්නේ less probability of investment කිව්වම මේක අනිත් පැත්ත වෙන්නේ මේ expected inflation එක decrease වුණොත් ඒකත් අනිත් පැත්ත වෙන්නේ
මේක රජයේ ගවර්න්මන්ට් සර්ප්ලස් යුනිට් තිබුණොත් ඒත් ලෝන් ගන්න බලන්නේ නැහැ. හරිනේ. මේ තුනේම අනිත් පැත්ත එනකොට මේ කර්ව් එක වමට shift වෙනවා. හරි. එකවර මේ දෙක ක්‍රොස් වෙන තැනදී තමයි අපේ රේට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් රේට් එක తీරනවා කියලා කියන්නේ. ඒතකොට දැන් අපි කතා කරා demand for loanable fund නැත්තම් bond supply curve එක වෙනස් වෙන විදිහ. දැන් කතා කරන්න තියෙන්නේ supply for loanable fund එක. ඒතකොට මේ කට්ටිය ගැන කතා කරනකොට මෙයාලා මොකද කරන්නේ? බොන්ඩ් මේ ලෝන් ගන්නවනේ ලෝන් දෙනවා. ණය දෙන අය. හරිද? ණය දෙන අය. ඒතර ණය දෙන අය මොකද කරන්නේ? කම්පැනි වල මොනවද ගන්න මෙයාලා? අර කම්පැනි වලින් නිකුත් කරන බොන්ඩ් මෙයාලා තමයි ගන්න. එහෙනම් මෙයාලා මොකද කරන්නේ? බොන්ඩ් වලට මොනවද මෙයාලා කරන්නේ? ඉල්ලුමක් කරන්නේ නේද? demand for bond කිව්වත් කරන්නේ. මෙයාලා මොකද කරන්නේ? මෙයාලා ගාව සල්ලි නැහැ. සල්ලි නැති වෙනකොට කම්පැනි මොකද කරන්නේ? බොන්ඩ් ඉෂුව කරනවා. ඒ ඉෂුව කරන බොන්ඩ් එක ඒකට කියනවා අපි සප්ලයි ෆෝ බොන්ඩ් කියලා. ඒ කියන්නේ ලෝන් දුන්නා සප්ලයි ෆෝ බොන්ඩ් සප්ලයි කරනවා. ඒතර මෙයාලා ගාව තමයි අතිරික්ත මුදල් තියෙන්නේ. ඒ අතිරික්ත මුදල් වලින් මෙයාලා සප්ලයි කරන බොන්ඩ් වලට මෙයාලා ඩිමාන්ඩ් එකක් කරනවා. ඒ හින්දා අපි මෙතන change of supply for loanable කියලා කිව්වත් එකයි demand for bond කියලා කිව්වත් එකයි. change of supply loanable fund කියලා කිව්වත් එකයි demand for bond කියලා කිව්වත් එකයි. වෙල්ත් එක ඉන්ක්‍රීස් කරනවා නම් මොකද වෙන්නේ? අපි ගාව සල්ලි වැඩියෙන් තියෙනවා නම් අපි
ටිකක් සල්ලි වැඩියෙන් තියෙනවා නම් බොන්ඩ් වලට මොකද කරන්නේ අපි? වැඩි වැඩියෙන් ඉල්ලනවා. එහෙනම් බොන්ඩ් ඩිමාන්ඩ් එක නැත්තම් සප්ලයි for loanable fund එක. බොන්ඩ් ඩිමාන්ඩ් එකේ නම් ඉන්ක්‍රීස් වෙනවා. පැටලෙනවා ටිකක් කොහොමද තේරුම් ගන්න ඕනේ. එක්සෑම් එකට ගොඩක් වෙලාවට එන්න පුළුවන් මේ. එතකොට මොකද වෙන්නේ? රේට් එක ඉන්ක්‍රීස් වෙනවා නම් අපේ සප්ලයි බොන්ඩ් ඩිමාන්ඩ් එක වැඩි. බොන්ඩ් ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට මොන කර්ව් එකද යන්නේ? බොන්ඩ් ඩිමාන්ඩ් කර්ව් එකවත් එකයි loanable supply කර්ව් එකවත් එකයි. එහෙනම් මේක right කරට shift වෙනවා. නිකන් යන්න දුන්න. මේක මේ විදිහට මේ පැත්තට shift වෙන එක වෙනවා. එතකොට මේ වැඩි වෙන එක වෙනවා. ටේබල් එක කරලා මේකෙදි මොකද වෙන්නේ? මේ expected කියලා කියන්නේ මොකද්ද? අපි අනාගතයේ හිතනවා interest rate එක වැඩි වෙයි කියලා. අනාගතයේදී interest rate එක වැඩි වෙයි කියලා හිතනවා මොකද කරන්නේ? දැන් හිතන්න දැන් ඒ කම්පැනි ඉෂුව කරන බොන්ඩ් එකකට දෙන්නේ 10% interest rate එක. තව මාසයක් යනකොට ඒක 15ක් වෙනවා. එහෙනම් මෙයාලා දැන් මොකද කරන්නේ? දැන් මේක 10%ට ගන්නවද? දැන් 10%ට ගන්නේ නැහැ. එහෙනම් මෙයාලා ගන්න තව මාසයක් ඉඳලා ගන්නවා මේක 15%ට. එහෙනම් expected interest rate එක increase වෙනවා නම් bond demand curve එකට මොකද වෙන්නේ? decrease වෙනවා. මේක decrease වෙනවා නම් මේක කොහෙද shift වෙන්න ඕනේ? left වල. මේ demand මේ supply එක. ඒ කියන්නේ මේක තමයි bond demand curve එක වෙන්නේ. මේක supply එක. එහෙනම් මේක ඔන්න interest එක වැඩි වුණා කියලා හිතන්න මේ ගන්න. දැන් interest එක වැඩි වෙනවා නම් මේක අනිවාර්යෙන් left word තමයි shift වෙන්නේ නේද? left word shift වෙනකොට quantity එක මේ අඩු වෙලා තියෙනවා. මේකෙත් බොන්ඩ් එක දැන් කම්පැනි එක ඉෂුව කරා කියන්නේ අපි දැන් බොන්ඩ් එක ගත්ත බොන්ඩ් එකේ එයාලා ඉන්ට්‍රස්ට් එක ගෙවන්න තියෙන හැකියාව අඩුයි. ඒ කියන්නේ රිස්ක් එකක් වැඩි වෙනවා. අපි ගත්ත බොන්ඩ් එකට අපි ගන්න බොන්ඩ් එකේ රිස්ක් එක වැඩි වෙනවා අපි මොකද කරන්නේ? අපි මේ බොන්ඩ් එක ගන්නවද? ඩික්‍රීස් කරනවා එහෙනම්. එහෙනම් මේකේ left word shift වෙනවා.
අනිත් ඇසෙට් එක බලද්දි තමයි මේක හොඳින් බලන්නේ. riskiness of bond relative to other asset. අනිත් ඇසෙට් එක බලද්දි බොන්ඩ් එකේ රිස්ක් එක වැඩි නම් මෙයාලා මේකින් මේ ඉන්වෙස්ට් කරන්න යන්නේ නැහැ. බොන්ඩ් එක ගන්න යන්නේ මේ මේ අවසානයේ අවසානයේ liquidity of bond relative to other assets. මේ අවසාන ලියා ගන්න පේන්නේ නැත්නම් liquidity of bond relative to other assets. අනිත් asset එක බලද්දී bond එකේ ද්‍රවශීලතාවය වැඩි වුණොත් මොකද කරන්නේ? bond එකකින් දැන් උ ගත්ත bond එක ඉක්මනටම ආවි සල්ලි බවට පත් කර ගන්න පුළුවන් නම් මෙයාලා bond වලට කරන demand එක වැඩි කරනවා. එයාලා ගන්න bond එක ඉක්මනින්ම සල්ලි කරගන්න කැමති නම් ඒක සල්ලි කරගන්න හැකියාවක් දෙන්න එයාලා ඒකට කැමති. ඒ හින්දා මෙයාලා bond demand එක වැඩි කරනවා. එතකොට bond shift වෙන්නේ කොහෙටද? මේක right towards shift වෙන්නේ. ඔය ටික තමයි තියෙන්නේ. demand එකටයි loanable fund demand එකයි loanable fund supply එකයි change වෙන බලපාන ටික කියන්නේ. මොනාරි ඒක තේරෙන්නේ නැත්නම් අහන්න. Waiting mana rauh tiara? Orang tiada. Wow. Banyak tu sekte tu. Bank kata kara, tiada dekat kata kara, tiada dekat sampurna ni orang. Classical lekai, loanable lekai dekam ni orang. Itu classical lekai mana kata kari? Classical lekai interest rate itu ini saat itu dekai, dekat sama investment dekar, investment dekar, mana dekar? Savings. अगर मैं कह दी सारे किए पर पाऊँ डिमांड है कि तुनाई सप्लाई किंग तुना हर दिन ये नाम मैं कह दी बालपान ने देखा है मैं कह दी अमतरो बालपान हम इम्पोर्ट है
Number 2 bilang. Wow, great ya. So nice. Huh? මේකේ අමතර බලපාන එකයි තියෙන්නේ මෙන්න මේක විතරයි හොඳේ මේකේ ඉන්වෙස්ට්මන්ට් එකයි මේකේ ඩිස්සෙවින් කොත් සර්විස් එක අනිත් පැත්තවනේ මේක අමතර බලපාන එක තියෙන්නේ මේකේ ලෝනබල් ෆන්ඩ් එකේ මේ හෝඩින් කියන එක හරිද මේ දෙකේ වෙනස්කමක් මොකක් හරි ඇහුවොත් එහෙම කියන්න මේ ක්ලාසිකල් තියරි එකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් එකයි සේවිංස් එක විතරයි මේ ලෝනබල් ෆන්ඩ් තියරි ලෝනබල් ෆන්ඩ් එකේ ඉන්වෙස්ට්මන්ට් එකයි සේවිංස් වලට අමතරව තියෙනවා වැදගත් එක තමයි මේ හෝඩින් කියන එක क्रेडिट हाँ ये ඒක සාධකයන් නෙවෙයි ඒක සාධකයන් නෙවෙයි ඒක අර මනි ක්‍රියේෂන් එකටයි ඒක මුදල්මවන්න ණයමවන්න වැදගත් වෙනවා කියලා කියන්නේ මේකේදී මේ ලෝනබල් ෆන්ඩ් එකේදී ලෝනබල් ෆන්ඩ් එකේදී මේකේ මේ මනි ක්‍රියේෂන් එකයි කියන්නේ මුදල් මැවීමයි ණයමැවීමයි දෙකම වෙනවා මේකේදී එහෙම එකක් වෙන්නේ නැහැ කියලා කියන්නේ අර බෑන්ක් ක්‍රෙඩිට් කියලා එකක් තියෙනවා ඒක ලියා ගන්න ඕන loanable theory consideration the role of bank credit loanable theory consideration the role of bank credit it is important source of loanable funds මේක ලියා ගන්න loanable theory consideration the role of bank credit it is important source of loanable fund example එක විදිහට තමයි තියෙන්නේ money creation එකයි credit creation එක මුදල් මැවීම ණය මැවීම එකද වෙනවා මේ දෙක වෙනස ලියනවා එකක් ලියා ගන්න loanable fund is superior over the classical theory එකට වඩා loanable fund එක හොඳයි කියලා කියන්නේ because classical theory only consider the investment and savings but loanable theory investment and savings but loanable theory externally consider hoarding ඒකවල රේට් එකේ තියෙන්නේ සාධක තුනක් ගැන කතා දෙකක් ගැන කතා කරා. එකක් තමයි තියරි දෙකයි. තියරි දෙකක් ගැන කතා කරා. ක්ලාසිකල් තියරි එකයි ලෝනබල් ෆන්ඩ් තියරි එකයි. තව එක තියරි එකක් තියෙනවා. liquidity preference theory. liquidity preference theory.
dah mau dia गाना ඉතින් මේ ඉන්ට්‍රස්ට් රේට් එක තීරණය වෙන්නේ මේකෙදි ඉන්ට්‍රස්ට් රේට් එක තීරණය කියලා කියන්නේ මනි ඩිමාන්ඩ් එකයි මනි සප්ලයි එකයි මත. ඉන්ට්‍රස්ට් රේට් එක අඳුර ගන්න මනි ඩිමාන්ඩ් එකයි මනි සප්ලයි එකයි මත. මේකේ assumption එකක් තියෙනවා. ඔය කල්පනා කරනවා මෙයාලා ගාව තියෙන්නේ ඇසෙස්ට් වර්ග දෙකයි කියලා. එකක් තමයි ඒ තියෙන නම් තියෙනෝනේ ආකාර දෙකකට. එකක් මනි විදියට නැත්තම් බොන්ඩ් විදියට විතර තියෙනවා. එතකොට මෙයාලගේ මනි සප්ලයි කියන එක මනි සප්ලයි කියන එක perfectly inelastic කියන එක. මනි සප්ලයි එක perfectly inelastic කියලා කියනවා. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක කොච්චර වෙනස් වුණත් quantity එක මනි සප්ලයි එක වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. මනි සප්ලයි එක perfectly inelastic. හරිද? දැන් මේක මනි සප්ලයි එක perfect inelastic කියනවා නේද? මේ විදිහට එන්න ඕනේ. මනි සප්ලයි එක මේ විදිහට එන්න ඕනේ. ඒත් එක්ක මෙයාලගේ මනි ඩිමාන්ඩ් එක නිකන් පිටිපෝනාක් පවවලයක් වගේ. මනි ඩිමාන්ඩ් එක. ඒතර මනි ඩිමාන්ඩ් එක මොකක්ද වෙන්නේ? ඉන්ට්‍රස්ට් එකත් එක්ක नेगेटिव रिलेशनशिप पे आती है මේකේ කොහොමද මේ මනි සප්ලයි එක වෙනස් වෙන්නේ නැහැ. ඒතර මනි ඩිමාන්ඩ් එකයි ඉන්ට්‍රස්ට් රේට් එකයි අතර තියෙන මොන සම්බන්ධයද? ඉන්වර්ස් රිලේෂන්ෂිප් එක.
හරිද? ඉතින් මොනවද කියලා දාන්න. හරිනේ ඒක හරි. පාර්ට් 2 එකේ අවසාන පාර්ට් එක. හරි මේ ඔය ටියුට් එකේ මම කරන්නේ මේ අර එක්සෑම් එකට එයි කියලා විතර ටිකක් විතර හොඳේ. ටියුට් එකේ තියෙන හැම අවස්ථාවක් මුල් නැහැ නම ඔක්කොම නැහැ කියන්නේ. ඒකෝර මේ ඩිමාන්ඩ් ෆෝ සප්ලයි මේ ඩිමාන්ඩ් එක මනේ ඩිමාන්ඩ් එක කියන්නේ උදලට ඇති ඉල්ලුම. උදලට ඇති ඉල්ලුම අපි එලෙවලට දිනන ගත්තනේ. සාධන තුනක් තියෙනවා. මොනවාද? අපි උදලට ඉල්ලුමක් කරන්න මොනවා හින්දාද? ගණිත චේතනාව ආරක්ෂක චේතනාව සම්පේක්ෂණ චේතනාව ट्रांसैक्शन मोड එක කියන්නේ අපි එදිනදා කරන ගණිතවල වලට ඒ සඳහා වියදම් කරන අපි මුදල් ඉල්ලුමක් කරන එක මුදල් අංක යන කැමති. उदाहरण में उदाहरण लेना परचेस बिस्किट और वाली परचेस राइस राइस का हाल होंगे राइस के हाल के सिरा राइस की आता करे अब ये लगा प्रिकॉशन मोडिंग प्रिकॉशनरी मोडिव ඒ කියන්නේ අපි හදිසි අවස්ථාවන් වලදී භාවිතා කරන්න කලින් ළඟ තියා ගන්නවා ප්‍රිකෝෂනරි මොඩ් එක කියන්නේ ඒක උදාහරණයක් ඇක්සිඩන්ට් එකක් එමුණොත් ඒ වගේ වෙලාවට හදිසි අවස්ථා රෝග प्रिकॉशन මෙතන ඉන්නේ පේන එක ඒ වගේ අවස්ථාවලත් අපි ශරීර ළඟ තියා ගන්නවා ඒක පස්සේ බිනෝ ඒක ලයිට් එක දීලා අපිට මට අපුත් වෙන එකක් නෑ වචන මෙන්න PRE වචන प्रिकॉशनरी प्रिकॉशन प्रिकॉशनरी आरक्षण चेतन आसानी स्पेक्युलेटिव स्पेक्युलेटिव मॉडिफ ये क्या है අනාගතයේදී මුදල් වල හරි ඉන්ට්‍රස්ට් රේට් එකේ හරි වෙනස් වීමක් නිසා ලාභ ලබා ගන්න මොනක් වෙයි මුදල් ළඟ තියා ගන්න. ඒකට තමයි සම්ප්‍රේක්ෂණ චේතනාව කියලා කියන්නේ ස්පෙකියුලටිව් මොඩල් එක. පාර්ට් දෙක ඉවරයි ඉතින්.
boleh amal lupa bui tahu tadi tahu තුන්වෙනි පාඩේ පටන් ගන්න කියනවා ඉන්ට්‍රෙස්ට් රේට් එකයි බොන්ඩ් ප්‍රයිස් එක අතර තියෙන්නේ ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් කියනවා ඉන්ට්‍රෙස්ට් රේට් එකයි බොන්ඩ් ප්‍රයිස් එක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා කියනවා ඒක තියෙන මේ අවසන් මැද මේ තුන්වෙනි පාඩේ හරි එතකොට ගවර්න්මන්ට් එක නිකුත් කරනවානේ ගවර්න්මන්ට් එක මොනවාද ප්‍රෙසිඩන්ට් බොන්ඩුයි ප්‍රෙසිඩන්ට් බීලු මේවාගේ කූපන් රේට් එක මොකද මේවට කියන 0 කූපන් බොන්ඩ් කියලා ini dia yang mulai හරිද දැන් ගවර්න්මන්ට් එක මේ බලා ගන්න ගවර්න්මන්ට් එක දැන් ඉන්නවා මම ඉන්නවා මම ගවර්න්මන්ට් එක දැන් නිකුත් කරනවා අපිට ඉන්නවනේ අපිට ගවර්න්මන්ට් එක නිකුත් කරනවා ට්‍රෙෂරි බොන්ඩ් රුපියල් 950 හරිද මේ බොන්ඩ් එක අපි දැන් ගන්නවා නම් ගන්න ඕනි ගවර්න්මන්ට් එකට රුපියල් 950ක් ගෙවලා ඊට පස්සේ ගවර්න්මන්ට් එක අපිට අවුරුද්දකට පස්සේ after 1 year අපිට දැන් මේ ගත්තනේ බොන්ඩ් එක කියන්නේ කොල කෑල්ලක් ගන්න එක වේදිර මතද බොන්ඩ් එක කියන්නේ කොල කෑල්ලක් ගන්නවා අපි 950ක් ගන්නවා. දැන් අපි ගාව දැන් කොල ගෑලා තියෙන්නේ. 950කට ගත්තා. දැන් මේක අවුරුද්දකට පස්සේ අපි ආයි ගවර්න්මන්ට් එකට විකුණන්න පුළුවන්. ගවර්න්මන්ට් එක ආයෙත් ගන්නවලු කියන 1000ක. හරි. මේ වගේ වෙලාවට අපිට කොහොමද රේට් එක හොයන්නේ? रेट का අපි මේක ගන්න කවද්ද? අද ගන්න. අපිට හම්බ වෙන්නේ මේක කවද? අවුරුද්දකට පස්සේ. එහෙනම් මේකේ PVF එක මොකක්ද? ප්‍රසන්ට් වැලියු එක 950යි. ෆියුචර් වැලියු එක 1000යි. සූත්‍රයට දාගන්න. P සමානයි PV වාරයක් ප්‍රධාන R වල ඉන්නේ බලය. ෆියුචර් වැලියු එක 1000යි. ප්‍රසන්ට් වැලියු එක 950යි. එක ධන R වල n එකයි. අවුරුද්දේ 1000 බෙදීම 950 සමානයි. එක ධන R වල පළවෙනි බලය. 950 මෙතනදී काय दशम इनवाय पहाय आहे पहाय देखा है एक समान है एक दाना आर वाला पानी बली तो दान तोड़ने නැත්තම් මෙතන බලයක් තුන මේ පැත්තට වර්ගමූල දාගෙන හදා ගන්න තියෙනවා. දැන් මේකේ r තනි කර ගන්න ඕනි. මේ ධනයේ කරගෙන යන පැත්තට ඍණ එකක් විදිහට. ඒකට r වලට එන උත්තරේ 0.526. ඒතර r වල ප්‍රතිශතය තමයි 105.26.
මේ මොකද වෙන්නේ? අපි ගත්තේ බොන්ඩ් එක 950ට. රජය අපෙන් 1000ට ගන්නවා ඒක. ඒතර RN 5.2යි 6යි. හරි. කොහොමම තියලා දැන් අපිට රජය මේක 950ට නෙවෙයි. දැන් අපිට කියනවා මේක දැන් 950ට දෙන්න බෑ 980යි. දැන් මොකද කරන්නේ? දැන් R ගන්නකො. මොකද 980යි කියන්නේ. බොන් ප්‍රයිස් එක 980යි නම් අපි දැන් අපිට හම් වෙන්නේ 1000යි. අවුරුද්දකට පස්සේ දැන් R කීයද? Bina. और पैसा पे किया था මේක 980 වුණාට පස්සේ ප්‍රතිශතය එන්නේ නැති 1.04 දැන් අර මං කිව්ව එක පැහැදිලිද මම මොකක්ද මේකේදී පටන් ගත්තේ ඉන්ටරෙස්ට් රේට් එකයි බොන්ඩ් ප්‍රයිස් එක අතර තියෙන්නේ ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් දැන් බලන්න අපි 950 තියෙද්දි ඉන්ටරෙස්ට් රේට් එක කීයද 5.26 ඒතකොට රජයේ 980ක් කරාට පස්සේ අපේ ඉන්ටරෙස්ට් රේට් එක කීයක් වුණාද 2.8යි 2.04ක් වුණා. ඒ කියන්නේ බොන්ඩ් ප්‍රයිස් එක වැඩි වෙනකොට අපේ ඉන්ටරෙස්ට් රේට් එක අඩු වෙනවා. බොන්ඩ් ප්‍රයිස් එක අඩු වෙනකොට ඉන්ටරෙස්ට් රේට් එක වැඩි වෙනවා. බොන්ඩ් එකක් ගන්නවා බොන්ඩ් ප්‍රයිස් එක බොන්ඩ් එක ගන්නවා මේ ගන්න හරිද පේස් සැලරි කියලා මතක තියාගන්න අපි මේ ගන්න බොන්ඩ් එකේ පාවල එක ඩීසල් එක දෙකම එකයි කියලා හිතන්න පේස් සැලරි එක 1000 ඒ කියන්නේ අපි අපිට මේ බොන්ඩ් එක විකුණලා ගන්න පුළුවන් වටාක තමයි 1000. හරිද? ඒතකොට මේකේ 100ට 10ක් කූපන් රේට් එකක් තියෙනවා. හරිද? 100ට 10 කූපන් රේට් එක තියෙනවා. හැබැයි මේක semi annual.
අවුරුදු දෙකකට පස්සේ කිලෝ අපේ රිටර්න් එක ගන්න එක අපේ මුළු වටිනාකම කොච්චරද අහනවා. අවුරුදු දෙකකට පස්සේ මේ බොන්ඩ් එක අපි විකුණුනොත් අපිට හම් වෙන මුළු වටිනාකම. අපි මේ ගත්තේ 18ම කියලා හිතන්න. ගත්තේ 18ම. දැන් මේකේ අපි අද තමයි ගන්න මේක රුපියල් 1000ක් දීලා කූපන් රේට් එක තියෙන්නේ කොහොමද? සෙමි ඇනුවල් තියෙන්නේ. එහෙනම් අවුරුදු දෙකයි කියන්නේ අපේ කාල පරිච්ඡේදෙලි කාල පරිච්ඡේද කීයද? 4යි. එහෙනම් මේක 100ට 10යි නම් 1000ට 10 කියන්නේ 100යි. එහෙනම් සෙමි ඇනුවල් නම් ඒක දෙකෙන් බෙදෙන්න. එහෙනම් රුපියල් 50යි. එහෙනම් 50 ගානේ අපිට අවුරුදු 4ක් හම් ඒ කියන්නේ කාල පරිච්ඡේද 4ක් හම් වෙනවා. මේ ටිකට අමතරව මේ අපේ රිටර්න් එක මේ රිටර්න් එකට අමතරව අපි ආයේ මේක ගත්ත ප්‍රයිස් එකත් ආයේ අවසානට හම් වෙනවා. හරිද? මේ කියන්න ඕනේ මේක විතරයි. සෙමිනාර් වුණාට පස්සේ අපිට මේකේ කාල පරිච්ඡේදයක කඩලා ගන්න ඕනේ මේ විදිහට. නිකන් අවුරුද්දයි දෙකයි කියලා දැම්මොත් වරදින එක වෙන්න ඕනේ. සූත්‍රයෙන් හදන්න බැරිද අර? නෑ නිකන් මේක අර ෆියුචර් එක ගහන්න නෑ මොකද ගන්න. නිකන් අපි හැමෝම ටෝටල් රිටර්න් එක විතරයි ආයේ අවසානට. ආයේ මේක එතකොට කූපන් රේට් එක 115ක් වුණොත් මොකද වෙන්නේ? මේකේ කූපන් රේට් එක 115 වුණාම මොකද වෙන්නේ? 115 ගානේ 18 150න් භාගයක් 75. දැන් දැක්කනේ කූපන් රේට් එක වැඩි වෙන්න රිටර්න් එක වැඩි වෙනවා. එහෙනම් කූපන් රේට් එකයි රිටර්න් එක අතර තියෙන අපේ පොසිටිව් රිලේෂන්ෂිප් එක. දැන් හිතන්න වෙළඳපොලේ තියෙන්නේ හරිද අපේ කම්පැනියම මේ 100ට 10 බොන්ඩ් එකයි ඒකම කම්පැනියක් 100ට 10 බොන්ඩ් එකයි 115 බොන්ඩ් එකයි දෙකම එකපාරට නිකුත් කරනවා. මිනිස්සු වැඩියෙන් ඉල්ලන්නේ මොකක්ද? එක කම්පැනියක් තියෙනවා 100ට 10ක ඉන්ට්‍රස්ට් රේට් එකක් දෙන බොන්ඩ් නිකුත් කරනවා 115ක ඉන්ට්‍රස්ට් රේට් එකක් දෙන බොන්ඩ් නිකුත් කරනවා. මිනිස්සු වැඩියෙන් ඉල්ලන්නේ මොන බොන්ඩ් එකද? 115. එතකොට මේක 115ට ඉල්ලනකොට මෙයාලට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා මොකද්ද? බොන්ඩ් එකේ ප්‍රයිස් එක අඩු කරලා විකුණනවා. ඒකට කියන අපි ඩිස්කවුන්ටඩ් බොන්ඩ් කියලා. ඒත් එක්කම ආය අනිත් පැත්තට මෙතන මෙතන 108 වෙනවා. හරිද? ඒ බොන්ඩ් එකේම තියෙනවා 110ක් විතර මෙයාලා තියෙන 108ක් ආයෙ නිකුත් කරනවා කියන්නේ. එතකොට මේ වගේ වෙලාවකට කට්ටිය ඉල්ලන්නේ මොකද්ද? 110 බොන්ඩ් එක වැඩියෙන් ඉල්ලනවා. එතකොට ඒ වෙලාවට කම්පැනිට පුළුවන් මේකේ බොන්ඩ් ප්‍රයිස් එක වැඩි කරලා විකුණන්නත් පුළුවන්. බොන්ඩ් ප්‍රයිස් එක අඩු වුණාට පස්සේ. ඒකට කියන ප්‍රීමියම් රිස්ක් එක.
110 108 දිනකොට අපිට මිනිස්සු වැඩි ඉල්ලනවනේ 110 ඉල්ලනවා ඒ වගේ වෙලාවට ඉල්ලුම වැඩි වෙනකොට අරට සබයන් අමාරු ඒ වගේ රටවල මිල වැඩි කරන කොට විකුණනවා 10 කිමිර වැඩි අරගෙන ඒක ප්‍රීමියම් කියන්නේ බෑ ඩිස්කවුන්ට් ඒක ඩිස්කවුන්ට් කියන්නේ නැහැ ප්‍රීමියම් ඒක මුකුත් කියන්නේ නැහැ ප්‍රීමියම් ඩිස්කවුන්ට් ඒක මොකක්ද ඩිස්කවුන්ට් හරි මේ price of bond තියෙනවා ඉන්ට්‍රෙස්ට් රේට් එක තියෙනවා අර ප්‍රීමියම් තමයි දැන් ප්‍රීමියම් තමයි ප්‍රීමියම් කරනවා හරි මේ බොන් ප්‍රයිස් එකයි මේක මේ සාමාන්‍ය කස්තරෙන් නෙවෙයි සාමාන්‍ය කස්තරෙන් මේකේ තුන් පැත්තක් තියෙනවා දැන් ఎంత කරනවා මාත් එක්ක මැද කරනවා
कंटिन्यूस क्या थी सब बोल रहे aduh ini udah bener lah aduh udah bener aduh මේ මැච් එක ලකුණු ඕවර් එකේ කියපන්කො. චූටා. මැච් එක ලකුණු ඕවර් එකේ කියපන්කො. මේ එකයි ලකුණු ඕවර් එකේ 39 ඕවර් කීය? 39. මොබයිල් කෙලියනේ ඉතින් ඒක. ලකුණු මොබයිල් ඔයාලා ඩෙබියු වෙලා කලින් යනවා. ලන්දන නෑ නේද? ඩෙබියු නේද? ෆයිල් තුනට මේකේ ඉන්ට්‍රස්ට් රේට් එක උඩින් පහළට යනකොට ඉන්ට්‍රස්ට් රේට් එක එන්න වැඩි වෙනවා. මේ එන උඩට යනකොට බොන්ඩ් එකේ ප්‍රයිස් එක වැඩි වෙනවා. දැන් බලන්න මේ 133 කියන එක ගත්තා. හරිද? මේ 133 ඉන්ට්‍රස්ට් රේට් එකට මේ පැත්තට යන්නකො බලන්න. මේ පැත්තට යනකොට බොන්ඩ් එකේ ප්‍රයිස් එක කීයද? 750යි. 133 යටතේ මේ ඩේටා බොන්ඩ් එකේ ප්‍රයිස් එක 750යි. හරිද? එතකොට බොන්ඩ් සප්ලයි එක කොච්චරද? මෙතන 50 හරිය. හරිද? මෙතන බොන්ඩ් ඩිමාන්ඩ් එක 500යි. හරිද? දැන් පේනවද? මේ ඉන්ට්‍රස්ට් රේට් එකනේ. ඉන්ට්‍රස්ට් රේට් එක ගොඩක් දෙනවා නම් බොන්ඩ් ඉල්ලුම් කරන අය රුපියල් 750 වුණත් කමන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි හින්දා ගොඩක් ඉල්ලුම් කරනවා. හැබැයි මෙයා බොන්ඩ් සප්ලයි කරන අය ඉන්ට්‍රස්ට් රේට් එක මොකද්ද? ඉන්ට්‍රස්ට් එක මොකක්ද බොන්ඩ් සප්ලයි කරන අය? එයාලගේ වියදම. හරිද? උතර මෙයාලා 133ක් යටතේ පොලියක් දීලා ගොඩක් බොන්ඩ් සප්ලයි කරන්නේ නැහැ. දැන් තේරෙනවද? බොන්ඩ් සප්ලයි එක ගොඩක් අඩුයි ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වුණා. මොකද යාලට ඒක වියදමක් වෙන්නේ. දැන් මෙතන බිඳුව යටතේ මේ පැත්තට ගියාම බොන්ඩ් ඩිමාන්ඩ් 150ක් වගේ. බොන්ඩ් සප්ලයි එක 400ක් වෙනවා. දැන් බලමු. මෙතන මෙයාලා ඉන්ට්‍රස්ට් රේට් එක ගෙවන්න ඕනේ නැත්තම්. හරි. ඉන්ට්‍රස්ට් රේට් එක 0.0 යන බොන්ඩ් සප්ලයි කරන අය එයාලා වියදම අඩුයි වියදමක් නැහැ. එහෙනම් එයාලා ගොඩක් සපයන්න කැමති. ඒ හින්දා තමයි 400ක් සපයන්නේ. රුපියල් 10 මිලියනටද. හැබැයි ඒකට මේ මිලියනටද බොන්ඩ් ගන්න කැමතිද? ඉන්ට්‍රස්ට් රේට් එක ගෙවන්න නැත්තම් කට්ටිය. ගන්න කැමති නැහැ. ඒ හින්දා මේක අඩු වෙලා තියෙන්නේ. හරි මේක පැහැදිලිද? ඒකෙන් කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එකයි ප්‍රයිස් එකයි අතර තියෙන ඉන්වර්ස් රිලේෂන්ෂිප් එක තමයි මේක පෙන්නන්නේ.
एक पार्ट लोग मैं मेरा में एक पार्ट लोग ini tuh channel ini hari ini hari ini දැන් බොන්ඩ් ඉෂුව කරන්නේ කවුද? බොන්ඩ් සාමාන්‍ය ඉෂුව කරන්නේ කවුද? පුද්ගලයාට බොන්ඩ් ඉෂුව කරන්න පුළුවන්ද? පුද්ගලයාට බැහැ නම් කම්පැනි එකක් කරන්නේ බොන්ඩ් ඉෂුව කරන්න. ඒ කියන පුද්ගලයෙක් ඉන්නවා. මේ B කියන කම්පැනි එකක් තියෙනවා. එතකොට මෙයාට බොන්ඩ් ඉෂුව කරලා ඒකට බොන්ඩ් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. දැන් මෙයා කවුද කියලා අපිට ගන්න. මෙයා ගාව තියෙන මොන යුනිට්? සර්ප්ලස් යුනිට්ද ඩෙෆිසිට් යුනිට්ද? මෙයා ගාව තියෙන්නේ සර්ප්ලස් යුනිට්. එහෙනම් මෙයා ගාව තියෙන්නේ ඩෙෆිසිට් යුනිට්. මේක ලෙන්ඩර් කවුද බරව කවුද? ලෙන්ඩර් කවුද බරව කවුද? ලෙන්ඩර් වෙන්නේ මෙයා බොන්ඩට මොකද කරන්නේ? ඩිමාන්ඩ් එක. බොන්ඩ් ඩිමාන්ඩ්. මෙයා කරන්නේ බොන්ඩ් සප්ලයි. बड़ी गई वीडियो Gila, pakai kerana. कारण में लेके आ रहा है इधर मात्र का yield to maturity YTM මේක මේකේ පළවෙනි කොටස කරාදී කරා yield කියලා කියන්නේ මොකක්ද අපිට හම්බ වෙන
hostnersports.com වලින් මේ බැලුව ලස්සන. රාවුල් නේ මොකද? අපි කියන්නේ YTL එකේදී කොටස් දෙකයි මේ yield කියන එකයි yield to maturity කියන එක දෙකක් yield එකයි yield to maturity කියන දෙකක් yield එකේ තියෙන මොනවාද interest එකයි dividend එකයි ඒ වගේම හැබැයි yield to maturity කියන එකේ තියෙන්නේ මුළු return එකම මේ interest එකයි dividend එකට අමතරව මේකට එකතු වෙනවා capital gain එක. හරිද? මේ ටිකට අමතරව මේකේ capital gain එකක් එකතු වෙන එක වෙන්නේ. ඒතර බොන්ඩ් වර්ග තුනක් තියෙනවා. එකක් par value bond එක. හරිද? par value bond එකේ මොකද වෙන්නේ? අලෝ මොකක්ද? par value bond එකේ මොකද වෙන්නේ? bond එකේ market price එක නැත්නම් purchase price එක සමානයි face value එක. හරිද? එහෙනම් market price එක 1000යි නම් මේකයි විකුණන්න පුළුවන් වෙන්නේ 18මයි. හරිද? par value එකේ අපි ගන්න වටිනාකම තමයි market price කියන්නේ. face value එකෙන් අපිට විකුණන්න පුළුවන් වටිනාකම. ඒතර මේ market price par value bond වල market price එක සමානයි face value එක.
හරිද? එහෙනම් මේකේ කැපිටල් ගේන් එකක් තියෙනවද? මේකේ කැපිටල් ගේන් එකක් තියෙනවද? අපි ගන්නෙත් 1000ට විකුණන්නෙත් 1000ට. මේ කැපිටල් ගේන් එකක් නැහැ. මේකේ තියෙන කූපන් රේට් එක විතරයි. එහෙනම් yield to maturity එකයි කූපන් රේට් එක මොකද? ඊට පස්සේ තියෙනවා प्रीमियम बॉन्ड और प्रीमियम बॉन्ड එකේදී මාකට් ප්‍රයිස් එක තියෙනවා ෆේස් වැලියු එක තියෙනවා. ඒකට මේකේ අපි ගන්නෙ 1200කට හැබැයි විකුණන්න වෙන්නේ 1000. හරිද? මේ වගේ වෙලාවට yield to maturity එකයි coupon rate එකේ කොහොමද? yield to maturity එකද වැඩි coupon rate එකද? ඔව් නිකන් සමාන එකක්. yield to maturity කියන එක ඇතුළේ තියෙනවා interest එකයි capital gain එකයි. මේ දෙකම තියෙනවා. හරිද? දැන් මේකේ අපි ගත්තේ 1200ට අපිට විකුණන්න පුළුවන් වෙන්නේ 1000කට. එහෙනම් මේ කැපිටල් ගේන් එක ඍණාගයක් තියෙනවා. එහෙනම් කැපිටල් ගේන් එක ඍණ වෙනවා කියන්නේ YTM එක අඩු වෙනවා. YTM එක අඩුයි කූපන් රේට් එක වඩා. ඊළඟ බොන්ඩ් එක ඩිස්කවුන්ට් බොන්ඩ්. ඩිස්කවුන්ට් බොන්ඩ් එක. එතකොට මේ ඩිස්කවුන්ට් බොන්ඩ් එක කියන්නේ මාකට් ප්‍රයිස් එක ෆේස් වැලියු සමාන දාන්න වෙනවා. ඔව්නේ. මලක් එක දැන්. මෙතන සමාන දෙන්න. සමාන යනවා විතරයි හරිද? දැන් මේකේ අපි ගන්න රුපියල් 800කට. හරිද? ගන්න රුපියල් 800ට අපිට මේක විකුණන්න පුළුවන් රුපියල් 1000කට. මේ වගේ වෙලාවට YTM එකයි කූපන් රේට් එක කොහොමද? මෙතන දැන් බලන්න අපි ගත්තේ 800ට අපිට විකුණන්න පුළුවන් රුපියල් 1000කට. එතකොට මේක ඇතුලේ අපිට කැපිටල් ගේන් එකක් තියෙන රුපියල් 200කට. එහෙනම් කැපිටල් ගේන් එක තියෙන 200ක. එතකොට අපේ YTM එක ගැන අනිවාර්යෙන් කූපන් රේට් එකට වඩා වැඩි වෙනවා. මේ සම්බන්ධය අහයි. ඒක අහන්නේ relationship between yield to maturity and coupon rate කියලා. ඒතර මේ ටික තමයි ලියා ගන්න ඕනේ. මොනවාරි ප්‍රශ්න තියෙනවද මේකේ?
මොන රවුතියක් නේ තේරෙන්නේ නැත්නම් මොරනේ කරුවක්දා ලියා ගන්න YTM එක අතට දෙමු. YTM එකේදී YTM is the rate of YTM is the interest rate. YTM is the interest rate. YTM is the interest rate that equates. YTM is the interest rate that equates equal to equates the present value of all future payment. The present value of all future payments received from a debt instrument. Debt instrument with the bonds present value. ඒක කියන්නේ අපි දැන් ණයක් ගත්තා කියලා හිතන්නකෝ. අපි 1000ක ණයක් ගත්තා. අපි ඒක ගෙවලා ඉවරනා කියන්නේ 1200ක්. හරිද? 1000ක ණයක් අරගෙන 1200ක් ගෙවලා ඉවරනවා. එතකොට මෙන්න මේකේ percent value එක මේ future cash flows වල percent value එකට එන ඒකට අදාළ rate එක සමානයි කියනවා YTM. එහෙනම් අපි present value සූත්‍රය දාලා annuity එකේ හරි නිකන් normal හරි ගාන හදනකොට ඒකට එන R එක සමානයි YTM එක. loan වල debt instrument වල. ලෝන් එකක් ගත්තා කියලා හිතමු. ලෝන් එකක් ගන්නවා රුපියල් 1000ක්. ඒකට අපි අවසානයේ කියනවා 1200. ෆියුචර් වැලියු එක 1200 මේක තමයි percent value එක. එතකොට මේකේ මේ percent value එක, ඒ කියන්නේ future cash flows වල percent value එකේ ඒක ගණනය කරාම මෙන්න R එක තියෙනවනේ. R හොයනවනේ. ඒ R එක සමානයි කියන YTM එක. ඒ කියන්නේ අපිට දැන් YTM හොයන්න කිව්වොත් ඒ percent වල සූත්‍රය දාලා R හෙව්වොත් හරියි. මේ උදාහරණයක් කරන්න දෙනවා. බොන්ඩ් වර්ග මොකක්ද? ඉතින් ඩිස්කවුන්ට් බොන්ඩ් තියෙනවනේ. ඩිස්කවුන්ට් බොන්ඩ්. මේකෙන් මොකද වෙන්නේ? ඩිස්කවුන්ට් බොන්ඩ් එකෙන් මොකද වෙන්නේ? PV ඒ කියන්නේ අපි ගන්න වටිනාකම අඩුයි. අපිට ෆේස් වැලියු එකට හම්බ වෙන ෆේස් වැලියු එක ගන්න වටිනාකම කියන අද වටිනාකම අනාගතේ හම්බ වෙන වටිනාකම ෆේස් වැලියු එක නැත්නම් ෆියුචර් වැලියු එක. right. ෆේස් වැලියු තමයි ෆියුචර් එක කියන CI. මේක අපේ රේට් එක YTM ආන. YTM ආන මොකද කරන්නේ? මේක හම්බ වෙන්නේ අවුරුද්දක අවසානයේ කියලා ඉතින්. PV සමානයි. FT වැඩි ප්‍රධාන R වල ඉන්නේ බලන්න.
TV 90යි FP 100යි එකදාන ආර වල එන්නේ සර් මේ ගොඩ තියෙනවා තව ටිකක් කරනවා તો ඒකල ගණන් ටිකක් හරි මේ කීය දෙන්නේ රේට් එක වයිටින් කීයද කීයද වයිටින් 10 මේක සුළු කරගන්න අරස් කුල කරන්න 90යි එක දනාර වල එක වෙනි පරේ සමානයි 100යි. ඒතර එක දනාර වල එක පළවෙනි පරේ සමානයි 100 බෙදී 90. එක දනාර පළවෙනි පරේ නිසා ලියන්න ඕනේ නැහැ. මේක බෙදන්න. එකයි දශම එකයි එකයි. එතකොට r තනි කරගන්න මේක 1.1 මයිනස් 1යි. ඒතර r සමානයි 0.1 කියන්නේ 100ට 11. හරිද? හරි මහමයි. Ini dengan setengah tu. Fixed payment loan and YTM. Fixed payment කියලා කියන්නේ ස්ථාවර ගාණක් ගෙවනවා කියන්නේ. අර ස්ථාවර ගාණක් කෙවලා ගන්න එක. එතකොට මේකේ fixed payment එක Loan and YT. fixed payment එක 1000යි කියනවා. Oh, ini ada apa? fixed payment loan එක. හරි. fixed payment loan එක රුපියල් 1000 ටිකක් ගන්නවා කියන fixed payment loan එක රුපියල් 10ක් ගන්නවා කියනවා. ඒකේ yearly ගෙවනවා කියනවා. yearly payment එක 126යි කියනවා. yearly 126ක් ගෙවනවා කියනවා. yearly this is again for next 25 years. මේක YTM ගන්නක් ගන්න. Ini modal yearly. fixed payment loan එක රුපියල් 1000යි yearly රුපියල් 126යි ගාන ගෙවනවා.
ඊයේ 126 කියන ගාණ ගෙවනවා අවුරුදු 25ක් ඉදිරි අවුරුදු 25ක් දක්වා ගෙවන මේ ගත්ත ලෝන් එකට රුපියල් 126 ගානේ අවුරුදු 25ක් ගෙවනවා කියලා කියන්නේ. එහෙනම් රේට් එක කොච්චරද කියලා අහන්න. මේ බිල YTM නේද? YTM නාර හරි. ඒක මේක කළා ඉවරද ඉවරද රෝල් ලගේ හරි මේක හරියද ලෝන් එක ගන්න අද ලෝන් එක ගන්න අද නම් ප්‍රසන්ට් වැලියු එක මේක කියවන්නේ සමාන වාරික වලින් බලගන්න
ලෝන් එක ගන්න යද්ද එහෙනම් ඒක තමයි ප්‍රසන්ට් වැලියු එක ලෝන් එක ගෙවන්නේ එහෙනම් 120 ගන්න සමාන වාරික වලින් එහෙනම් මේක ඇනුයිටි එකක් ගානේ කියලා නැත්නම් ආරම්භයේ අවසානයේ ගෙවන්න කියලා අපි ඕඩර් ඇනුයිටි ගන්න ඕනේ එතකොට ඕඩර් ඇනුයිටි එක රින උත්තරන R වල රිනේ වැඩි බෙදීම R ඔය තමයි සූත්‍රය එතකොට මේක දැන් ගන්නවා අපි ප්‍රසන්ට් වැලියු එක 1000යි A 126යි මේක දැන් අපි දන්නේ නැහැ මේකට අපි ටේබල් එකේ කියන්න පුළුවන් මොකක්ද ටේබල් එකේ බලනවා නම් present value interest factor annuity table එකේ I දන්නේ නැහැ අපි අවුරුදු ගාන දන්නවා හරිද එතකොට මේක මෙහෙම තනි කරගෙන 1000 බෙදනවා 126යි ඒක සමානයි present value interest factor annuity table එකේ I දන්නේ නැහැ n 25 10 25 බෙදමු කීයද 7.9යි 3.6 දශම 4 නැද්ද මේ 3.6 හරි දැන් present value interest factor annuity I සිපා දැන් බලන්න මෙන්න මෙයාගේ මේකට සමානයි නම් හරිද මෙන්න මෙයාගේ මේකට සමානයි නම් අපිට බලන්න පුළුවන් අවුරුදු ගානක් දන්නවා අපේ present value එකක් දන්නවා අපි දන්නේ නැත්නම් එහෙනම් I විතරයි යන්න present value interest factor annuity table එකේ ගිහිල්ලා බලන්න අවුරුදු 25 තීරුව යටතේ අවුරුදු 25 තීරුවට ගිහිල්ලා හරහාට යන්න 7.935 හරිය. ඒකට ආසන්න අගයක් හරි තියෙනවනම් ඒකට අදාළ රේට් එක ගන්න උඩ ගියා. 12. ඒකට අදාළ රේට් එක නම් 100ට 12. ඕක තමයි YTN කියලා කියන්නේ. डॉलर තමයි බං ඔක තියෙන්නේ ඒක ඉන්ට්‍රෙස්ට් එක නෑ උඩ යන්න ඕනේ. හරි ඒක තේරුණානේ ඊළඟට මේකේ තියෙනවා මේ open bond and YTM කියලා මේ එක්සෑම් එකට එන්නේ නැහැ කිව්වා මේ සයික් කරන්නේ open bond and YTM කියලා එකක් තියෙන එක එක්සෑම් එකට එන්නේ නැහැ කිව්වා මේ කීරස් පොඩි ගාලා තියෙන risk structure and interest rate එක ඒක හෙට කරමු එල